වෙලාපෙරවරුවටයි විනාඩි 3යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. දැන් උදැසන ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ ගම්පහ ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතන මහා පිරිවෙනේ ආචාර්ය පිරිවෙන් ගුරු උපදේශක මනෝවිද්‍යා බාහිර කතිකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද පළමුගෙදර සුමන වංශ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. ධර්මානුශාසනාවේ දායකත්වයන් කොළඹ 5 ද ෆොන්සේකා පෙදෙස අංක 28 පදිංචි සඳමාලි පුෂ්පා සහ අජන්ත, පාදුක්ක පොල්වත්ත අංක 69 පදිංචි HMG කරුණාරත්න බණ්ඩාර මහතා, නුගේගොඩ ගංගොඩවිල පැංගිරිවත්ත පදිංචි ඉරේෂා දිල්රුක්ෂි පාලින්ද අස්සලාරච්චි, කිරිඳිවැල මැද්දේගම එගොඩවත්ත පදිංචි RS මාගම්මන, යටිගල් ඔළුව පහලගහවත්ත පදිංචි චාන්දනී රේණුකා වියලගොඩ මහත්මිය, අලුත්වත්ත වත්තල් පොළ පානදුර පදිංචි එල් නන්දසිරි මහතා සහ එල් චන්දසිරි මහතා යන සහෝදර දෙපළ. සදහැවතුනි, අස්තිර බව දැනගෙන සතුටින් ජීවත් වීමේ අගය පිළිබඳ කරුණු පහදා දෙමිනුයි අද දේශකයන්න් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. දැන් අපි පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛ
මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අචිරං වතයං කායෝ පටවින් අදේසෙස්සති චුද්ධෝ අපේත විඤ්ඤානෝ නිරත්තංව කලින්ඝරන්ති. ධර්ම ශ්‍රවණාබිලාසී අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, ඔබ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ ඊ타ත්ම වටිනා වැදගත් පුණ්‍ය කටයුත්තකට සහ සම්බන්ධ වීමටයි. ඒ තමයි තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් ලෝකවාසී සත්වයාගේ හිතසුව පිණිස යහපත පිණිස දේශනා කොට වදාරන්නට යෙදුණු උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. පින්නතුනි, ඔබ සූදානම් වෙන්නේ ඒ උතුම් මාහැඟි පුණ්‍ය කටයුත්තට සහ සම්බන්ධ වීමට නම් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ ක්‍රමවේදයට අනුව කටයුතු කරන්නට වෙනවා. ඒකට හේතුව තමයි අපි ධර්ම ශ්‍රවණය කිරීම තුළින් යම් ප්‍රතිඵලයක් කුසලයක් බලාපොරොත්තු වන්නේ නම් ඊට අනුගත ආකාරයට ඊට උචිත ආකාරයට ඒ කටයුත්ත සිද්ධ කළ යුතු වෙනවා. එනිසා සෑම දේශකයාණන් වහන්සේ කෙනෙක්ම නිරන්තරයෙන් සිහිපත් කරන කාරණාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකයා බුද්ධ ගෞරවය, ධම්ම ගෞරවය, සංඝ ගෞරවය ඇති වෙන ආකාරයට ඒ කටයුත්ත සිද්ධ කරන්නට ඕනේ. බුද්ධ ගෞරවයත්, ධම්ම ගෞරවයත්, සංඝ ගෞරවයත් රැකෙන අයුරින් මේ කටයුත්ත සිද්ධ කරන්නේ නම් ඔබ බලාපොරොත්තු වෙන ආනිසංස ප්‍රතිඵල ඒ විදිහටම ඔබට ලබන්නට අවකාශ තිබෙනවා. පින්නතුනි, ඒ නිසා සිත සංවර කරගෙන, කය සංවර කරගෙන, වචනය සංවර කරගෙන මේ කටයුත්තට සහභාගී වීම ඔබේ වගකීමක් වෙනවා. අද අපි හුඟක් වෙලාවට කල්පනා කරන දෙයක් තමයි ගහක් හදලා ගහකින් ගෙඩි කඩනවා වගේ මේ ධර්ම ශ්‍රවණය කරන එකෙන්, පින්කම් කරන එකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. හැබැයි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඒ විදිහටම අපිට ලබන්න පුළුවන්. ඒ සඳහා අපි කොයිතරම් දුරට අපේ චිත්ත සංතානයේහි මෙහෙවීම සාර්ථකව සිද්ධ කරනවද කියන එක පිළිබඳවත් අපි දැනුවත් වෙන්නට ඕන. සමහර විට අපි තරහක් ඇති වෙලා කෙනෙකුට හිංසාවක්, පීඩාවක් කරනකොට අපේ සිතේ උපරිමය ඒ සඳහා යොදවනවා. නමුත් කුසල පක්ෂයකට, පින්කමකට හිත යොදවනකොට කොයිතරම් දුරට අපි ඒ සඳහා හිත යොදවලාද කියන ප්‍රශ්නය බොහෝ කෙනෙකුට ඇති වෙන කාරණාවක්.
ඒ නිසාම තමයි බොහෝ අය අපෙන් විමසන්නේ කරන පින්කම් වල ආනිසංස අඩුයි වගේ දැනෙනවා. ප්‍රතිඵල මදි වගේ දැනෙනවා. හැබැයි අකුසල කර්මයක් කළාම නරක වැඩක් කළාම ඒකේ ප්‍රතිඵලය කිසිම අඩුවක් නැතුව අපිට හම්බ වෙනවා. ඒකට හරිය සරල උත්තරයක් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒ බව ඒ විදිහටම දේශනා කරලා තියෙනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. සිතින් සිතා යමක් කරනවා නම් සචේතනික ක්‍රියාව තමයි කර්මය හැටියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙන්නේ. එහෙමනම් යමක් කරනකොට සිත ඒ සඳහා මෙහෙයවන්නේ කොපමණ ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණයටම එහි ප්‍රතිඵල අපිට ඒ විදිහටම ලැබෙනවා. එනිසා අකුසලයසේම කුසලයටත් ඒ සිත ඒ විදිහටම යොදවන්න අවශ්‍යයි. හුඟක් වෙලාවට අපි බොරුවට ගහන්නේ බනින්නේ මරන්නේ නෑනේ කෙනෙක්. හැබැයි කෙනෙකුට බනිනවා නම් ගහනවා නම් මරනවා නම් හිත අනිවාර්යෙන් මේ සඳහා යොදවලාම තමයි මේ වැඩේ කරන්නේ. 100% ඒ සඳහා යොදවලා. ඒ නිසා ඒකේ ප්‍රතිඵලය අපිට ලැබෙනකොට අකුසල විපාකය ඒ සිත යොදවපු තරමටම ප්‍රතිඵලය අපිට හම්බ වෙනවා. හැබැයි පින්කමකට එනකොට, බණහඬ වාඩි වෙනකොට, දාන ගෙදරකට යනකොට අපි කොයිතරම් දුරට හිත අඩුම තරමේ ඉලක්කමෙන් කිව්වොත් 10%ක්වත් යොදවලාද? අඩුම තරමේ. අන්න එතනයි අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. අපේ හිත කොයිතරම් පින්කම සඳහා යෙදෙව්වාද ඒ තරමට අපිට ආනිසංස ලැබිලා. බොහෝ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ ඉන්නවා. පින්කම් කරනවා. හැබැයි ඉන්කම් ටැක්ස් එකෙන් නිදහස් වෙන්න. අවසාන ප්‍රතිඵලය පිනට වඩා සිද්ධ වෙලා තියෙන අකුසලයක්. අරමුණ වෙලා තියෙන්නේ පින්කම කිරීම නෙවෙයි ටැක්ස් එකෙන් බේරන එක. ඒකයි ඇත්ත. ඒ නිසා සිත පින්කම සඳහා යොදවන්නේ කොයි තරම්ද ඒ සඳහාම යොදවන්න අපි උත්සාහ කරන්නට ඕනේ. ඒකේ ප්‍රතිඵල ලබන්නට නම්. ඒ නිසා මං හිතනවා තුනුරුවන් පිළිබඳ විශ්වාසය බුදුහාමුදුරුවෝ පිළිබඳව, ධර්මය පිළිබඳව, සංඝයා පිළිබඳව කොයි තරම්ද තියෙන්නේ ඒ තරමටම අපිට ආනිසංස ලැබෙනවා. ඒ විදිහට ඔබ තුනුරුවන් පිළිබඳ විශ්වාසයෙන්, ගෞරවයෙන් නම් මේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ ඔබ බලාපොරොත්තු වෙන තරමේම ආනිසංස ඔබට ලැබෙනවා. ඒකේ කිසි අඩුවක් නැහැ. හැබැයි ඒක තීරණය වෙන්නේ ඔබ ඒ සඳහා යොදවන සිතේ මෙහෙයවීම කොයිතරම්ද කියන එක අනුවයි. ඒ නිසාම මම අද දවසේ ධර්මකාරණා පැහැදිලි කරන්නට මාතෘකාව හැටියට තබා ගන්නට යෙදුනේ ඔබ බොහෝ කෙනෙක් අහලා තියෙන ගාථා ධර්මයක්. මේ ගාථාව සඳහන් වෙන්නේ බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථයේ හැටියට සලකනු ලබන ධම්මපදයේ. අච්චිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති චුද්දෝ අපේත විඤ්ඤානෝ නිරත්තංව කලින්ගරං. මේ ගාථාවේ සරල අදහස පිළිබඳව අපි යම් තරමකින් තේරුම් අරගෙන ඒහා සම්බන්ධ උදාහරණ කීපයකට යමු. අපි හරි කැමතිනේ කතන්දර අහන්න. ඕනෑම දෙයක් ඒ කාරණාව පිළිබඳව තේරුම් කරනවට වඩා ඒ සම්බන්ධ උදාහරණත් එක්ක කතාව පැහැදිලි කරනකොට මං හිතනවා මතක තියෙන ප්‍රමාණයත් බොහොම වැඩි. විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රය තුලත් මේ උදාහරණ මගින් ඉගැන්වීම දැන් බොහොම කරලියට ඇවිල්ලා තියෙන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. පින්නතුනේ බුදුහාමුදුරෝ හරි පැහැදිලිව අපිට කියලා දෙනවා. අච්චිරං වතයන් කායෝ. කායෝ කියලා කිව්වේ මේ ශරීරය. අච්චිරං නොබෝ කලකින්, ටික දවසකින්, වත ඒකාන්තයෙන්. චුද්දෝ අපේත විඤ්ඤාණෝ. විඤ්ඤාණය ශරීරයෙන් ඉවත්ව ගියාට පස්සේ
මේක දරලීයක් තරම්වත් වටින් නැති විදිහට මහ පොළොවට වැටෙනවා. ඕක තමයි මේ ගාථාවේ තියෙන සරලම තේරුම. මේ ශරීරයේ තියෙන විඥාණයට මම සමාන වචන ටිකක් මෙහෙම කියන්නම් සරලව හිතාගන්න. උණුසුම, පන, හුස්ම. ශරීරයෙන් ඉවත් වුණාට පස්සේ මේ ශරීරය කියන එක දරලියක් තරම්වත් වටින්නේ නැති විදිහට මහ පොළොවට වැටෙනවා. හරි සරලම දෙයක් අපිට කියලා දෙන්නේ. හැබැයි කියලා දෙන තුල ඒ තුල සරල වුණාට එකෙන් උගන්වන පාඩම සරල නැහැ. අපේ මුළු ජීවිත කාලයම මුළු සසරම ඒ තුල ඒක රාශී කරලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. මේක උදාහරණත් එක්ක අපි ටිකක් පැහැදිලි කරගත්තොත් මං හිතනවා ඔබට යම් අවබෝධයක් ලබා ගන්න හැකියාව ලැබෙයි කියලා. අපි මේ විදිහට හිතුවොත් ඔබ ජීවත් වෙන නිවස ඉඳලා මොනයම් හෝ රාජකාරී කටයුත්තකට එහෙමත් නැත්නම් මොනයම් හෝ අවශ්‍යතාවයකට වහින වේලාවකදී නිවසින් එළියට බහිනවා. නිවසින් එළියට බහිනකොට වැස්ස නිසා ඔබට මොකක්ද වෙන්නේ? වැස්සෙන් ආරක්ෂා වීම සඳහා මොකද්ද කරන්න වෙන්නේ? දැන් නිවසෙන් පිට ඉන්නේ වැස්ස වැටෙනවා වැස්සෙන් ආරක්ෂා වෙන්න ඕන. හුඟක් අය කියන දෙයක් තමයි කුඩයක් අරගෙන යනවා. හොඳයි කුඩයක් අරගෙන ගියයි කියමුකෝ. කුඩේටත් මේ වැස්ස දරා ගන්න බැරි වුණොත් මොකද කරන්නේ? ළඟ තියෙන හෙවණකට යන්න වෙනවා. ගහක් යටට යන්න වෙනවා ඒ වැස්සෙන් ආරක්ෂා වීමට. ඒකනේ. ඔව්. එතකොට බැරි වෙලාවත් වැස්ස නෙවෙයි අවුව සැර වෙලා කියන්නකෝ. එහෙම වුණොත් අපි ගමනක් යන අතරතුර අවුව සැර වුණාට පස්සේ අවුව වැඩි වුණොත් මොකද කරන්නේ? ඒත් ගහක් යටට යනවා සෙවණ ලබන්න. සමහරට මේ දවස්වල නම් හුඟක් අය ගෙදරට වැඩිය ගහක් යට තමයි ඉන්නේ. ප්‍රශ්නය නිසා. එනිසා ගහක් යට සෙවණ ලබනවා අවුවනම් වැස්සනම් ඒකෙන් ආරක්ෂා වීමට. ඒ විතරක් නෙවෙයි. ඔබ නිවසින් එළියට බහලා යනකොට දැන් එතකොට ගහක් තිබුණා, ගහ පන පිටින් තිබුණා. ඒ නිසා අපිට උදව්වක් හම්බ වුණා, සෙවණ ලැබුණා. බැරි වෙලාවත් නිවසින් එළියට බහලා යනකොට තාත්තලට කෙසේ වෙතත් අපේ අම්මලා දකිනවා ගහක් මැරිලා තියෙනවා. මොකද කරන්නේ? අනිවාර්යෙන් යන ගමන පැත්තකට දාලා අර මැරුණ ගහ ගෙනල්ලා කොහෙද දාගන්නේ? දරගේ දාගන්නවා. ඇයි? ලිපේ දාන්න. ගෑසොත් ගණන් හින්දා ඒක නම් අනිවාර්යෙන් කරනවා. දැන් එතකොට මට කියන්න උවමනාව තියෙන්නේ අපි නිවසින් එළියට බහැලා යනකොට වැස්ස ආවොත් අවුව ආවොත් ගහ පන පිටින් තියනකොට ගහේ හෙවණ ලබනවා. බැරි වෙලාවත් ගහ මැරිලා තියනවා දැක්කොත් ඒ මැරුණ ගහ ගෙනල්ලා අපි ලිපේ දාගන්නවා. එතකොට ගහ පන පිටින් තිබුණත් වටිනවා, මැරුණහමත් වටිනවා. මට කියන්න ගහේ වටිනාකම වැඩිපුර අපිට දැනෙන්නේ පන පිටින් තියනකොටද මැරුණහමද? ඇත්තම කතාව අම්මලගෙන් ඇහුවොත් නම් කියන්නේ ගහ මැරුණහම තමයි ගොඩක් වටින්නේ. ඇයි? පන පිටින් ඉන්නකොට හෙවණ විතරයි හම්බ වෙන්නේ. මොනවා හරි තම්බ ගන්න හම්බ වෙන්නේ, වතුර ටිකක් කුණු කර ගන්න හම්බ වෙන්නේ ගහ මැරුණහම. ඒකනේ ඇත්ත. එහෙමනම් ගහක් පන පිටින් තිබුණත් අපිට වටිනවා, මැරුණහමත් වටිනවා. හැබැයි ගහ වැඩිපුර අපිට වටින්නේ මැරුණහම. ඒකනේ ඇත්ත. ඊළඟ කාරණාව. ඔබේ ගෙදර නිවස ඉදිරිපිට පාර තියෙනවනේ. ඔය පාරේදී හදිසියේ හරි
මුවෙක් හරි ඌරෙක් හරි ගෝනෙක් හරි වාහනයකට හැප්පිලා වැටෙනවා. දැන් මොකද කරන්නේ? මුවෙක් හරි ඌරෙක් හරි ගෝනෙක් හරි වාහනයකට හැප්පිලා වැටුණොත් ඇත්තම කියනවා නම් මොකද්ද කරන්නේ? ඈ? ගේ පැත්තට ඇදගෙන ගිහිල්ලා මොකද කරන්නේ? 3-5 කියන බෙහෙත් ටික දාලා පණ තියනවා නම් තව 2ක් ගහලා ඉතුරු පණ ටිකක් යවලා එහෙම කරනවද? එහෙම කරනවද කියලා අහුවම එක දවසක් මම ওই කතාව කතා කරනකොට එක තැනකදී කෙනෙක් කියනවා හාමුදුරනේ එහෙම නොකරන මෝඩයෝ ඉන්නවද කියලා අහනවා. මේ ගව් ගානක් ගිහිල්ලා මහ ගානක් වියදම් කරගෙන හොයාගෙන මරාගෙන කණ්ඩ ඕන එක ගේ ඉස්සරහා හැප්පිලා වැටුනොත් පණ තිබ්බත් තව 2ක් ගහලා ඉතුරු පණ ටිකක් යවලා කෑලි කපලා විකුණ ගන්න එකේ ගේ ඉස්සරහා වැටෙන කෙනාට එහෙම නොකරන මෝඩයොත් ඉන්නවද කියලා අහනවා. මන් දන්නේ ඔබ කොතන කොයි විදිහට ඒක හිතයිද කියන එක. ඇත්තම කතාව නම් මුවෙක් හරි ඌරෙක් හරි ගෝනෙක් හරි ගේ ඉස්සරහා හැප්පිලා වැටුනොත් වාහනයකට අනිවාර්යෙන් කුස්සිය පැත්තට ඇදගෙන ගිහිල්ලා මොකද කරන්නේ? කෑලි කපලා විකුණ ගන්නවද නැද්ද? විකුණ ගන්නවා. කිලෝ 100යි 200යි කියලා. දැන් මට කියන්න ඒ සතා පණ පිටින් හිටියානන්ද අපිට වටින්නේ මරුණට පස්සේද වටින්නේ? ඇත්තටම සතා පණ පිටින් හිටියයි කියලා අපිට වටිනවද? හරිනම් වටින්න ඕනේ එහෙම තමයි. හැබැයි අපි හිතන්නේ නැහැ අපේ සාක්කුව පිරෙන්නේ නැහැ එතකොට. ඒ නිසා අපිට ඒ සතා පණ පිටින් හිටියට වඩා වටින්නේ කොයි වෙලාවටද? මරුණහම. ඒකනේ ඇත්ත. ඇයි? එතකොට තමයි අපේ සාක්කුව පිරෙන්නේ. අපිට කීයක් හරි හම්බ වෙන්නේ. බැරි වෙලාවත් මේ සතා කිලෝ 100යි 200යි කියලා විකුණ ගන්න බැරි වුණොත් ඕකට හරිලන පෙට්ටියක් ගේ ඇතුලේ තියෙනවා. ඒකයි මොකද කරන්නේ? ඒකව ගෙනල්ලා තව මාසයක් හරි 2ක් හරි කවක් නැහැ. අර පෙට්ටිය ඇතුලේ දාගෙන තියාගෙන ඉතින් කනවා. ඒකනේ කරන්නේ. බලන්නකො නැද්ද කියලා. බැරි වෙලාවත් ওই ටික දවසක් ඕක ඇතුලේ තියාගෙන ඉන්න එක නිකන් හරි එළිය තියලා බලන්න පැය 2-3කට උයන්න කලින් මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ කියලා. දැන් අර අලුත්ම જાතිය මොනුන්ද මේ? මන් දන්නේ එක එක නම් උන්ට කියනවා. සමහරු නම් එලාම් කියලාත් කියනවා. හරි? ඉස්සර දවස් 45යි දැන් දවස් 28යිලු. දැන් දවස් 28කුත් නෑ සමහර අය දවස් 15න් විතර ගන්නවයි කියලා කියනවා. හොඳට මතක තියාගන්න ඒ සතා පණ පිටින් ඉන්නේ දවස් 15යි. හැබැයි ඔබේ ගේ ඇතුලේ ඉන්නවා මාස 2කට වැඩිය. පෙට්ටිය දාගෙන. ඉන්නවද නැද්ද? බැරි වෙලාවත් ওই පෙට්ටියේ ඉන්න එක දවසක් පැය 3-4ක් එළියෙන් තියලා බලන්න. අපිට පිළිකා හැදෙන්න පළවෙනිම කාරණාව ඕක. පළවෙනිම කාරණාව ඕක. එනිසා අපි ලෙඩ රෝග වෙන්නේ ඔන්න ඔය කාරණාව හින්දා. දැන් එතකොට මං කියමින් ආවේ සතෙක් පණ පිටින් ඉන්නකොටද අපිට වැඩිපුර වටින්නේ මරුණහමද වටින්නේ? හැබැයි මේ කතාවේ හැටියට නම් සතා පණ පිටින් ඉන්නවට වඩා වැඩිපුර අපිට වටින්නේ මරුණහම. ඇයි? අපි හැම වෙලාවෙම අපි ගැන විතරනේ හිතන්නේ. අපේ සාක්කුව පිරෙන්නේ එතකොට විතරයි. ඔන්න උදාහරණ 2ක් කතා කළා. එකක් ගහක් පණ පිටින් තිබුණත් වටිනවා මරුණහමත් වටිනවා. හැබැයි ගහ වැඩිපුර වටින්නේ අපිට මරුණහමද පණ පිටින් තියෙනකොටද? පණ පිටින් තියෙනකොට. නෑනේ මරුණහම. ඇයි? ලිපේ දාගන්න පුළුවන් එතකොට. එතකොටනේ අපිට වැඩිපුර වටින්නේ ගහ. ඇත්ත කතාව. ඔව්. සතෙක් පණ පිටින් ඉන්නකොටත් වටිනවා මරුණහමත් වටිනවා. හැබැයි ඇත්තම කතාව නම් අපට සතා වැඩිපුර වටින්නේ පණ පිටින් ඉන්නකොටද මරුණහමද? මරුණහම. ඇයි? අපේ බඩ පිරෙන්නෙත් සාක්කුව පිරෙන්නෙත් සතා මරුණොත් විතරයි. ඒකනේ ඇත්ත. ඊළඟ කතාව. හදිසියේ හරි ගේ ඉස්සරහා
මිනිස්සෙක් වාහනයකට හැප්පිලා වැටෙනවා. මොකද කරන්නේ? ඉක්මනටම සතාට කරපු දේ තමයි කරන්නේ නේ. ඉක්මනට ළඟට ගිහිල්ලා බැලුවා පණ තියනවද නැද්ද කියලා බැලුවා. ඒත් කමන්නේ කුස්සිය පැත්ත රැදගෙන ආවා. පණ තියනවා නම් තව දෙකක් ගැහුවා. කෑලි කපලා විකුණ ගන්නවා කිලෝ 100යි 200යි කියලා. එහෙම කරනවද? මිනිස්සෙක් නම් එහෙම කරනවද? සමහරට අපි වගේ වුණොත් තවත් හොඳයි කියලා හිතෙන්නේ. ටිකක් වැඩිපුර තියනවායි කියලා. ඒ නිසා මිනිස්සෙක් හැප්පිලා වැටුනොත් අනිවාර්යෙන් කුස්සිය පැත්තට ඇදගෙන ඇවිල්ලා කෑලි කපලා විකුණනවද? නෑ. ඇයි නැත්තේ? කවුරුවත් කන්න නැති හින්දාද ගන්න නැති හින්දාද? ඒක ඔබ තීරණය කරන්න කනවද නැද්ද කියන එක. හොඳයි ඔබ කියනවා නම් මිනිස්සෙක් හැප්පිලා වැටුණාට පස්සේ මැරිලාද නැද්ද කියලා බලලා කුස්සිය පැත්තට ඇදගෙන ඇවිල්ලා කෑලි කපලා විකුණනවද? නෑ. බැරි වෙලාවත් මෙයා මැරිලා හිටියොත් මොකද කරන්නේ? අපිට පුළුවන් දරගේ දාගන්න ලිපේ දාන්න. පුළුවන්නේ? වතුර ටිකක් උණු කරගන්න. බැරිද? දැන් ඕකයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. මම මේ කතා කරපු උදාහරණ තුනම දැන් පැහැදිලි වෙන්න ඕනේ. ගහක් පන පිටින් තිබුණත් වටිනවා, මැරුණහමත් වටිනවා. හැබැයි ගහ මිනිස්සු හැටියට අපිට වැඩිපුර වටින්නේ ගහ මැරුණහම. ඇයි? ලිපේ දාගන්න පුළුවන්. ගහ පන පිටින් තිබ්බට අපිට එච්චර වටින්නේ නැහැ. ඒකනේ දැන් තියෙන ගස් ටික ඔක්කොම කපලා දාන්නේ. නේ? සංවර්ධනය. එතකොට ගහ පන පිටින් තියනවට වැඩිය අපිට වැඩිපුර වටින්නේ ගහ මැරුණහම. කාරණාව පැහැදිලි. සතෙක්, මුවෙක්, කූරෙක්, ගෝනෙක් පන පිටින් ඉන්නවට වඩා වැඩිපුර වටින්නේ අපිට මැරුණට පස්සේ. ඇයි? සෑහෙන්න දඟලලා කැලෑවක ගිහිල්ලා අල්ලගෙන මරා ගන්න ඕන එක ගේ ඉස්සර හැප්පිලා වැටුනොත් එහෙම ඌ අතාරින මොඩියෙක් ඉන්නවද? ඇත්තටම නෑ. එහෙනම් මේ සතා අරගෙන ඇවිල්ලා කෑලි කපලා විකුණන එක නේද කරන්නේ? එහෙනම් සතා පන පිටින් ඉන්නකොටද වැඩිපුර වටින්නේ මැරුණහමද වටින්නේ? මැරුණහම. ඇයි? එතකොට තමයි අපේ සාක්කුව පිරෙන්නේ. එතකොට තමයි අපේ බඩ පිරෙන්නේ. ඊළඟට ගහත් පන පිටින් තියනවට වඩා වැඩිපුර වටිනාකම තිබුණේ මැරුණහම. සතෙක් පන පිටින් හිටියට වඩා වැඩිපුර වටිනාකම තිබුණේ මැරුණහම. හදිස්සිය හරි මිනිස්සෙක් හැප්පිලා වැටුනොත් කෑලි කපලා විකුණනවද? නෑ. ඇයි? කවුරුවත් ගන්නෙ නැති හින්දා. විකුණ ගන්න බැරි හින්දා. අර පෙට්ටිය දාලා තියාගෙන කන්න පුළුවන්ද? පෙට්ටිය කියලා කිව්වේ සීතකරණය. ඒක ගැනයි කිව්වේ. එහෙම තියාගෙන කන්න පුළුවන්ද? ඒත් බෑ. එහෙම තියාගෙන කණ්ඩත් බැරි නම්, උයාගෙන කණ්ඩත් බැරි නම් මේ මැරිච්ච මිනිස්සයාගෙන් වැඩක් නැහනේ. පුළුවන්නේ ලිපේ දාන්න දරගේ තියාගන්න. වතුර ටිකක් උණු කරගන්න. පුළුවන්ද? එහෙමත් බැරිද පුතේ? මොන්න හරි වැඩි. බෑ නෙවෙයි. හොඳම කතාව පුතේ. පුච්චනකොට දුම් වදින්නවත් ඉන්න එපා කියලා කියන්නේ. ඒ තරම් මහ දරුණු සතෙක් මේක. කවුද? මිනිස්සයා. දැන් ඔන්න බලන්න. ගහක් පන පිටින් තිබුණත් වටිනවා, මැරුණහමත් වටිනවා. වැඩිපුර අපිට වටින්නේ ගහ මැරුණහම. මැරුණහම කියලා කියන්නේ ගහ කපා ගත්තාම තමයි වැඩ ගොඩක් ගන්න පුළුවන්. ඇත්ත ඒකනේ. සතෙක් පන පිටින් ඉන්නවට වඩා වැඩිපුර අපිට වටිනවා සතා මැරුණහම. කීයක් හරි හොයා ගන්න පුළුවන්. මිනිස්සෙක් පන පිටින් ඉන්නකොටද වටින්නේ, මැරුණහමද වටින්නේ? මැරුණහම කෑලි කපලා විකුණ ගන්නත් බෑ. ඒක බැරි මිනිස්සයව අඩුම තරමේ අපිට ලිපේ දාලා වතුර ටිකක් උණු කර ගන්නවත් බෑ. එහෙමනම් මේ මිනිස්සයා කියන සතාගේ වටිනාකම තියෙන්නේ කොයි වෙලාවටද? මේ සතා පන පිටින් ඉන්න වෙලාවට. දැන් ඊළඟ තියෙන හොඳම ප්‍රශ්නේ තමයි පන පිටින් ඉන්නවා නම් මේ මිනිස්සයා කියන සතා
කොහොම ජීවත් වෙන්න ඕනද? අද අපේ සමාජයට තියෙන ලොකුම ප්‍රශ්නෙත් ඒක. සමහර මිනිස්සු ගස් වුණා නම් ප්‍රශ්නයක් නැහැ. එක්කෝ හෙවණ දෙනවා නැත්තම් දරට පාවිච්චි කරනවා. සමහර මිනිස්සු සත්තු වුණා නම් හොඳයි. සතෙක් හැටියට ජීවත් වෙනවා කිසි කරදරයක් නැහැ. නැත්තම් කවුරු හරි මරාගෙන විකුණ ගන්නවා. ඒකත් හොඳයි. ගැටලුව තියෙන්නේ මොකද්ද? නමින් මිනිස්සු කියන රූපෙන් ජීවත් වෙනවා මිනිස්සු හැටියට. හැබැයි රටට වැඩකුත් නැහැ, ජාතියට වැඩකුත් නැහැ, ආගමට වැඩකුත් නැහැ. අඩුම තරමේ ගෙදර අම්මට තාත්තට බිරිඳට ස්වාමි පුරුෂයාට දරුවන්ටවත් වැඩක් නැහැ. එහෙම මිනිස්සෙක් මට නම් හිතෙන්නේ මිනිස්සෙක් හැටියට පණ පිටින් ඉන්නවට වඩා ගහක් වුණා නම් හොඳයි. සතෙක් වුණා නම් ඊටත් වඩා හොඳයි. මේ මනුස්ස කියන නමින් ඉන්නවට වඩා අපිට දැන් තේරුම් ගන්න තියෙන හොඳම තැනට අපි ඇවිල්ලා ඉන්නවා. අපි නමින් මිනිස්සු. අපිට මිනිස්සු කියලා ආමන්ත්‍රණය කරනවා. ඇයි අපිට එහෙම ආමන්ත්‍රණය කරන්නේ? අපේ මොකක්ද තියෙන විශේෂත්වය? මේ ලෝකේ මිනිසා කියන සත්වයා හැර අනිත් හැම සතෙක්ම තිරිසන්නු. තිරස්චීනයි. ඒ කියන්නේ අනිත් හැම සතෙක්ගෙම තියෙන්නේ කොන්ද හරහට. මිනිසයා කියන සතාගේ විතරයි කොන්ද කෙලින් තියෙන්නේ. කොන්ද කෙලින් තියෙන එකම එක සතයි ඉන්නේ. ඒ මිනිසයා කියන සතා. තව වටිනාකමක් එයාට දීලා තියෙනවා. උසස් මනසක් තියනවායි කියලා. යමක් කියන්න කලින්, කරන්න කලින් කිව යුතුයිද, කළ යුතුයිද, කලාට පස්සේ මොකද්ද ලැබෙන ප්‍රතිඵලය, කිව්වට පස්සේ මොකද්ද ලැබෙන ප්‍රතිඵලය කියලා කරන්න කලින්, කියන්න කලින් ඒ පිළිබඳව හිතන්න පුළුවන්. හිතීමේ ශක්තියක් අපිට තියෙනවා. ඒ නිසා තමයි යට මිනිස්සයා කියලා වෙන් කරලා තියෙන්නේ. ඒකයි කිව්වේ උසස් මනසක් තියෙනවා. දැන් එතකොට මේ සිද්ධ වෙන දේවල් එක්ක, කරන කියන දේවල් එක්ක ඔය උසස් මනසක් කියන එක ඔය මිනිස්සයා කියන සතාට තියනවාද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. තියනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. ඇයි? මේ යන රටාවත් එක්ක. මේ යන රටාවත් එක්ක. එතකොට ඇත්තටම ඇයි අපි මිනිස්සු බවට පත් වෙලා මේ මනුෂ්‍ය ලෝකෙට ආවේ? දැන් අද හුඟක් අය දන්නේ නැහැ තමන් ආව රාජකාරිය මොකක්ද කියලා. තමන්ට කරන්න තියෙන වැඩය, ඩියුටිය හරියට දන්නේ නැහැ. තමන්ගේ භූමිකාව හරියට තේරුම් අරන්නේ. ඇත්තටම අපි මිනිස්සු හැටියට මේ මනුෂ්‍ය ලෝකෙට ආවේ මොකටද? අපි පෙර සංසාරයේ කරලා තියෙන බරපතල කුසල කර්ම හින්දා. බරපතල කුසල කර්ම හින්දා. ඒවා කියලා නිම කරන්න බැරි මහ විශාල කුසල කර්ම. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවානේ මේ ලෝකයේ දුර්ලභ කාරණාවලින් එකක්නේ මිනිසෙක් හැටියට උත්පත්තිය ලබන එක. උදාහරණයකදී පෙන්නනවා බුදුහාමුදුරුවෝ ඇටේරියා වනයේට ගිහිල්ලා. මහණෙනි, මේ ඉපදිලා ඉන්න මිනිස්සු හරියට මේ ඇටේරියා වනේ කොළ වගේ. හැබැයි මහණෙනි, අතට කොළ ටිකක් අරගෙන කියන්නේ මේ ඉපදිලා ඉන්න මිනිස්සු මේ ඇටේරියා වනේ කොළ වගේ වුණාට මේ ඉපදිච්ච මිනිස්සු අතරින් මැරිලා ගිහිල්ලා ආපහු මිනිස්සු වෙලා උපදින්නේ මගේ අතේ තියෙන කොළ ටික වගේ අඩු ප්‍රමාණයක්. ඒකෙන් අපි හිතා ගන්න පුළුවන් අපිත් අර බුදුහාමුදුරන්ගේ අතේ තිබ්බ කොළ ටිකේ ඊළඟ භවයේත් ඉඳීද කියන එක. ඉඳීද කියන එක. ඇත්තටම අපි මිනිස්සු හැටියට උත්පත්ති ලැබුවේ වෙන දෙයක් හින්දා නෙවෙයි. කරලා තියෙන කුසල කර්ම හින්දා ඊළඟ භවය අපිට මීටත් වඩා ලස්සන කරගන්න. මීටත් වඩා සාර්ථක කරගන්න. මීටත් වඩා දියුණුවක් ලබන්න. හැබැයි අද අපි මොකද කරන්නේ? අපිට හම්බෙලා තියෙන මනුෂ්‍ය ආත්මයෙන්, මනුෂ්‍ය භවයෙන් අපි නියම පරපලෝජන ලබනවද? සමහරට ගේ දොර හදා ගන්නවා,
හදාගත්තට පස්සේ ගේ ඉස්සරහා මිනිස්සයා ගෙයක් හදාගත්තොත් බැරි වෙලාවත් වාහනයක් ගත්තොත් වැඩිය හොන්නේ අඩුම තරමේ මේ මිනිස්සයාට සනීප ආරක්ෂාව සඳහා වැසිකිළියක් හදාගත්තොත් අල්ලපු ගෙදර මිනිස්සයා ලංකාවේ හාස්කම් තියෙන හොඳම දේවාලය හොයනවා. පළතුරු වට්ටියක් දෙන්නද? නෑ. පොල් ගෙඩියක් ගහන්න. ඒකනේ ඇත්ත. ඒකනේ ඇත්ත. ඒ විතරක් නෙවෙයි. තව ඉන්නවා මිනිස්සෙක් දැක්කට මිනිස්සෙක් hina වෙන්නේ නැහැ. සමහර මූණවල තියෙනවා හෙන ගහපු පිට්ටනිය වගේ. හෙන ගහපු පිට්ටනියක තනකොළ ගහක්වත් නැහනේ. මූණක hinaවක්වත් නැහැ මිනිස්සෙක් දැක්කට. බලන්නකො නැද්ද කියලා. කුහකකම්, උද්දච්චකම්, තක්කඩිකම්, අමනුස්සකම් පුරෝගන ඉන්නේ. තව මිනිස්සෙක් දිහා බල්ලා hina වෙන්නේ නැහැ. සමහර විට ඕකට ಜಾති ભેදෙත් ඇති. මම අහවල් ಜಾති, මම අහවල් ಜಾතිය. ඒ නිසා මං ඒ අයත් එක්ක එහෙම සම්බන්ධතා පවත්වන එක හොඳ නැහැ. කතා කරන එක හොඳ නැහැ. එහෙම හිතාගත්ත අයත් ඇති. හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ හරි පැහැදිලිව කියලා දීලා තියෙනවා මේ ලෝකේ මිනිස්සු කියලා ඉපදිලා ඉන්නවා නම් ඒ හැමෝම එකයි. හැමෝම මිනිස්සු එකයි. ජපානයේ හිටියත්, එංගලන්තයේ හිටියත්, ලංකාවේ හිටියත්, මොන රටේ හිටියත් මිනිස්සු නම් මිනිස්සු එකයි. සමහර විට අපි ජපන් ජාතිකයෝ, එංගලන්ත ජාතිකයෝ, ශ්‍රී ලාංකිකයෝ, පාකිස්තානුවෝ විවිධ වශයෙන් වර්ග කරනවා. ඒ වර්ග කලාට බලන්නකො සමහර විට පාටේ වෙනසක් ඇති. හැඩරුවේ පොඩි පොඩි වෙනසක් ඇති. නමුත් මිනිසියෙකුට තියෙන අංග ටික නේද ඔක්කොම තියෙන්නේ. සමහරට අපි කියනවා අපි බෞද්ධ, තව කෙනෙක් කියනවා එයාලා කතෝලික, තව කෙනෙක් කියනවා මුස්ලිම්. මේ වර්ග ભેදයක් තියෙනවනේ අපි හදාගෙන. එනකොට මුස්ලිම් අම්මගේ බඩේ බැරි වෙලාවත් බෞද්ධ ළමයෙක් උපදින්නේ නැද්ද? කතෝලික අම්මගේ බඩේ බෞද්ධ ළමයෙක් එන්නේ නැද්ද? එනවා. ඔය ඔක්කොම තීරණය වෙන්නේ ආවට පස්සේ නෙවෙයිද? මෙයා ජපන්ද, චීනද, මුස්ලිම්ද, කතෝලිකද, බෞද්ධද කියලා. ඔක්කොම තීරණය වෙන්නේ උපදින අම්මා අනුව නේද? හරියට අර ගිරව් දෙන්නගේ කතාව වගේ. අපි කොයි පරිසරයටද යන්නේ, ඒ පරිසරයේ ඉඳලා තමයි අපිව තීරණය වෙන්නේ. බැරි වෙලාවත් හොඳට හොයලා බලන්නකෝ. අපි ඔය කතා කරන සිංහල, දෙමළ, මුස්ලිම්, හින්දු ඔය අම්මලා තුන් දෙනාට එකම ඇඳුම් ටිකක් අඳලා තිබ්බොත් අපිට හොයාගන්න පුළුවන් වෙයිද මේ මුස්ලිම් අම්මා, මේ දෙමළ අම්මා කියලා? පුළුවන් වෙයිද? අමුතු වෙනසක් තියනවද? හැබැයි මන් දන්න තරමින් නම් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන දේශනාවට අනුව නම් මේ මිනිස්සු කියන සත්වය අතරේ තියෙන්නේ වර්ග දෙකයි. මොකද්ද? වර්ග කියලා කියන්නේ ભેද දෙකයි. ලිංග ભેදේ විතරයි. ස්ත්‍රී පුරුෂ කියන. ස්ත්‍රී පුරුෂ ભેදේ විතරනේ තියෙන්නේ. ඊට එහා ගිය ભેදයක් තියනවද? හැබැයි සත්තු අතරේ තියෙනවා. බඩ ගාගෙන යන සත්තු වෙනයි, කකුල් හතරෙන් යන සත්තු වෙනයි, වෙනම තියෙනවා. එහෙමනම් මිනිසයා කියන සත්වයා තුළ තිබිය යුත්තේ උසස් මානසික ගුණාංග විතරයි. මිනිස්සු හැටියට අපි උත්පත්තිය ලැබුවේ ඊළඟ භවයේ තව ටිකක් සාර්ථක කරගෙන මිනිස්යන් හැටියට තව ගමනක් යන්න. හැබැයි අද අපි හුඟ දෙනකොට ආව ගමන අමතක වෙලා, ආව වැඩේ අමතක වෙලා. හුඟක් අය එහෙමයි. දැන් වැඩේ අමතක වෙලා යන්නේ වෙන වැඩක, කරන්නේ වෙන දෙයක්. අපි ආවේ මේ උතුම් මනුෂ්‍යාත්මයක් ලබලා අපේ මනුෂ්‍ය භාවය තව ටිකක් දියුණු කරගෙන, කුසල් රැස් කරගෙන යමක් අරගෙන යන්න. හැබැයි අද අපි වෙලා තියෙන්නේ ආව තමයි. බලන්නකො එනකොට අරන් ආපු දෙයක් තියනවද? එනකොට අරන් ආපු දෙයක් තියනවද? තියනවා. හොඳ නරක විතරක්. කරපු පින්පව් විතරක්.
යනකොටත් අපි ගෙනියන්නේ ඔච්චරයි. හැබැයි ඉන්නකම් අපි කොච්චර දේවල් නම් එකතු කරනවදනේ? එකතු කරන හැමදේම අපි එකතු කරන්නේ අතින් ගෙනියන්න මිස හිතින් ගෙනියන්න නෙවෙයි. හැබැයි හොඳට මතක තියාගන්න ගෙනියන්න පුළුවන් වෙන්නේ අතින් ගත්ත දේට වඩා හිතින් ගත්ත දේ විතරයි. හැබැයි එකතු කරගෙන තියෙන්නේ අතින් ගෙනියන්න. ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ හිතින් ගත්ත ඒවා විතරයි. සමහරු කියන්නේ නේද? හිතින් අල්ලගත්තාම දාලා යන්නත් බෑ කියනවනේ. ඒකනේ ඇත්ත. ඒ නිසා මෙන්න මේ කාරණාව තේරුම් ගන්න. ඊළඟට අවසානයේදී මේ කාරණාවේදී පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ මේ ශරීරය කොයි වගේද කියලා. සතිපට්ඨාන සූත්‍රයත් මේකට උදාහරණ දක්වනවා. දිග මහත කළු කොට විවිධ වර්ගයේ පණුවන්ගෙන් පිරුණු අසූචි වලකට මේ ශරීරය උපමා කරලා තියෙනවා. මේ ශරීරයෙන් එළියට දානවා නම් අපි යම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඊට වඩා වැඩි අපද්‍රව්‍ය ප්‍රමාණයක් මේ ශරීරය ඇතුලේ තියෙනවා. මම උදාහරණයක් කියන්නම්. සමහර විට පිළිකොලක් ඇති වෙයි. අපි වැසිකිළියට ගිහිල්ලා වැසිකිළියේදී අපි එළියට දාපු ජරාව දැකලා අපි ගඳයි කියලා කියනවා. මොහතකටවත් හිතුවද ඔය ශරීරයේ තිබු ඔක්කොම අපද්‍රව්‍ය ටික අපි එළියට දැම්මයි කියලා? අපි කටින් කෙල ගහලා සෙම ටික පිට කරලා පිට කරපු සෙම ටිකට තව මිනිස්සුත් කෙල ගහ යනවා. අප්පිරිය කරනවා. හැබැයි ඔය අපේ තිබ්බ ඔළුවේ තියෙන පපුවේ තියෙන ඔක්කොම සෙම ටික දෝ එළියට දාලා තියෙන්නේ. එහෙනම් අපි මේ එළියට දාපු දේ විතරක් ගැන හිතලා නේද ඔය පිළිකුල් කරන්නේ. එතකොට ශරීරය ඇතුලේ කොච්චර එහෙනම් තියෙනවද? හරියට නිකන් මේවා සෙම පැකට් කරගෙන අපි යන තැනට අරන් යනෝනේ. ඈ අතට අරගෙන නෙවෙයි බඩ බැඳගෙන යන්නේ. ඒක නේද ඇත්ත? එහෙම අපි තව මිනිස්සෙක් දැක්කහම උද්දච්චකම් කුහකකම් දැක්කහම hina වෙන්න බෑ. ඈ ඒ මිනිස්සයාගේ රූපේ දිහා බැලලා ජාතිය ගැන කියනවා, කුලය ගැන කියනවා. අපි කවුද එතකොට? ඒතර අපේ තියෙන රත්තරන් නැංගේ. ඈ සමහර අය කතා කරන්නේත් එහෙමනේ නේ. රත්තරන් කියලා කතා කරන්නේ. නේ? බලන්නකො මොහොතකට හරි කියන්නේ නම් රත්තරන් නැතුව එක රාත්‍රියක් ජීවත් වෙන්න බෑ කියලා. එහෙමනේ කතා කරන්නේ නේ. මම මේ කියන දේ ටිකක් ඔළුවට දාගෙන හිතන්න. රත්තරන් නැතුව එක රාත්‍රියක් ඉන්න බැරි අපිට බැරි වෙලාවත් ඔය කියන රත්තරන්ගේ හුස්ම ටික ගියොත් එක රාත්‍රියක් තනියම ඉන්නවද? ඈ රත්තරන් නැතුව රාත්‍රියක් තනියම ඉන්න බැරි අපි රත්තරන්ගේ හුස්ම ටික ගියාට පස්සේ එක රාත්‍රියක් ඒ රත්තරන් ගාව තනියම ඉන්නවද? නෑ නේද? ඈ බයයි. ඒකනේ ඇත්ත. ඒ රත්තරන් ගාව තනියම රාත්‍රියක් ඉන්නේ නැහැ. රත්තරන් නැතුව රාත්‍රියක් ඉන්න බෑ කියනවා. හැබැයි රත්තරන්ගේ හුස්ම ටික ගියාට පස්සේ එක රාත්‍රියක් තනියම ඉන්නේ නැහැ. ඒ රත්තරන් කියපු කෙනා හුස්ම ටික ගියාට පස්සේ දවස් 3කට වැඩිය ගෙදර තියාගන්නවද? දවස් 3කට වැඩි. හැබැයි ඉන්නකම් බලන්න ඕනේ දාන්න සද්දනේ. මැස්සෙකුට මදුරුවෙකුට වහන්න දෙන්නේ නැතුව රකින්නේ. හා? පෙර වෙලාවත් කවුරු හරි බලලා hina වුණොත්, ඇයි මගේ එක දිහා බලලා hina වුනේ කියලා සද්දක් දානවා. ඇයි වෙඩේ උන් බලන්න නැද්ද කියනෝනේ. ඇත් දෙක ගලවනවා කියනවා. ආයෙ බලන්නේ නැහැ කියනවා. හරි වටින රත්තරන් කඳකට වෙන්න ඇති මෙහෙම කියන්නේ නේ. ඈ මේ අසූචි පැකට් කරගෙන බඩ බැඳගෙන සෙම බඩ බැඳගෙන පැකට් කරගෙන යන මේ කුණු ලොරියකට නෙමේ කියන්නේ. බොරුද? කුණු ලොරිය තව හොඳා. නේ? බලන්නකො නැද්ද කියලා. එහෙම අපි
මං අර කිව්වේ වැසිකිළියට ගිහිල්ලා පිට කරපු ටික ගැන විතරයි කතා කරන්නේ. ඔක්කොම පිට කළා නම් ඒත් කමක් නැහැ. එතකොට දැන් කොහොමද ඉන්නේ? දැන් මොකක්වත් නැද්ද එතකොට? ඈ? ඒ නිසා මේකයි අපි තේරුම් ගන්න ඕනේ. මුලින්ම කිව්වේ අනිත්‍ය දැනගෙන සතුටෙන් ජීවත් වෙමු. එහෙම වුණාම අපිට ප්‍රශ්න අඩුයි නේද? ගැටලු අඩුයි නේද? ඈ? රත්තරන් එක මරා ගන්න යන්නේ නැහැ. ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ. ඇයි? අපි දන්නවා අපි කවුරුත් එකයි කියලා. අපේ වෙනසක් නැහැ කියලා අපි තේරුම් ගන්නවා. ගැටලුව තියෙන්නේ අන්න අර උද්දච්චකම් මාන්නකම් අපේ හිතට එන්න අපිට අර ඔක්කොම අමතක වෙනවා. මැදුරුවෙකුට මැස්සෙකුට වහන්න දෙන්න නැතුව රැකපු ඔය ඇඟ අන්තිමට හුස්ම ටික ගියාට පස්සේ රත්තරනුත් නෑ ළඟ ගිහිල්ලා කැලෑවකට දානවා. දැම්මහම මැස්සෝ මදුරුවෝ නෙවෙයි. කබර ගොයි නරි තමයි කන්න පටන් ගන්නෙ. නේද? ඒකයි ඇත්ත. එහෙම එක අපිට තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒකනේ අපේ තියෙන මනුස්සකම. ඒකනේ මනුස්සකම. තිරිසන් සත්‍යයට වඩා වෙනසකට තියෙන්නේ අපිට යමක් හිතන්න පුළුවන් කියන කාරණාව විතරයි. එතනින් එහා කිසිම දෙයක් නැහැ. මනුස්සයා සහ තිරිසන අතර වෙනස සංස්කෘත ශ්ලෝකයකත් විස්තර කරනවා. ආහාර නිද්‍රා භයමයි තෘණංච සාමාන්‍ය මේතත් පසුබෙක් නරානාම් ධර්මෝහි තේෂා මදිකෝ විශේෂාත් ධර්මේන හීනක් පසුබෙක් සමානක්. ආහාර ගැනීම නිදා ගැනීම බයට පත්වීම කාමසේවනය. මේ කාරණා හතරම මිනිස්සුත් කරනවා තිරිසන් සත්වයොත් කරනවා. කිසිම වෙනසක් නැහැ. මිනිස්සු ආහාර ගන්න නැද්ද? ගන්නවා. තිරිසන්නු කන්නේ නැද්ද? කනවා. මිනිස්සු බය වෙන්නේ නැද්ද? තිරිසන්නු බය වෙන්නේ නැද්ද? බය වෙනවා. මිනිස්සු නිදා ගන්න නැද්ද? තිරිසන්නු නිදා ගන්න නැද්ද? නිදා ගන්නවා. මිනිස්සු කාමසේවනය කරන්නේ නැද්ද? තිරිසන්නු කාමසේවනය කරන්නේ නැද්ද? එතකොට කාරණා හතරම දෙගොල්ලටම පොදුයිනේ. එහෙනම් වෙනසක් තියනවද? මනුස්සයාගේ වෙනසක් තියනවද? තියනවා ඇඳුම් ඇඳගෙන ඉන්න එකනේ. නෑ. ධර්මේන හීනක් පසුබික් සමානක්. මේ කාරණා හතර දෙගොල්ලටම පොදුයි. හැබැයි මනුස්සයා කියන සත්වයා ළඟ තියෙන ධර්මයෙන් හීන වුණොත්, ගුණධර්ම වලින් නැති වුණොත්, ඔහු පසුබික් සමානක්. අන්න අර තිරිසන් සත්වයාම තමයි. දැන් මේ නොකියා කියන්න තියෙන්නේ එහෙනම් එහෙම අය මිනිස්සු කියන නමින් ඉපදිලා ගුණධර්ම ඔහු ළඟ නැත්තම් හරියට ඇඳුම් ඇඳගත්ත කවුද කියන එක හිතා ගන්න. එනිසා අවසාන වතාවට මේ ගාථාවේ හරයත් එක්ක මෙන්න මේ වැකිය කියලා මේ කටයුත්ත අවසන් කරනවා. මට වෙලාවකට හිතෙනවා මිනිස්සු තනකොළ නොකන්නේ හරක්ගේ වාසනාවකට. ඇයි? බත් කන තරමට තනකොළ කෑවොත් හරකුන්ට කණ්ඩ දෙයක් නැතුව යනවා. එනිසා මේ කාරණාවත් එක්ක හැමෝම බුද්ධිමත්ව මේ කාරණා තේරුම් ගත්තොත් අපි හැම දෙනාටම හොඳ අනාගතයක් ඇති කරගන්න හැකියාව ලැබේවි. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට ඉතා ආදරෙන් හදා වඩා ධර්ම මාර්ගය පෙන්වා දුන් ආදරණීය මෑණියන් වන පද්මා සොයිසා මවට ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි පතන්නේ සඳමාලි ලක්ෂ්මන්, පුෂ්පා, ගාමිණී, අජන්තා, සාවිත්‍රි සහ සිළුම මොනුබුරු මිනිබිරියන් විසින්. ඒ සමගම ගරු දේශකයන් වහන්සේටත් සිළු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේ පින හේතු වාසනා වේවා. එල් නන්දාවති කරුණාරත්න මහත්මියගේ 71 වන උපන්දිනයේ නිමිත්තෙන් සුබ පැතීම සඳහා ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ
MG කරුණාරත්න බණ්ඩා ස්වාමිපුරුෂයා, පියසීලි නැගණිය සහ දර්ශන පුතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. නුගේගොඩ ගංගොඩවිල පැංගිරිවත්ත පාර පදිංචිව සිටි KG ශ්‍රියාවති මෑණියන් වසර 70ක් ආයු වළඳා මිය පරලෝ ගොස් වසරක් පිරීම නිමිති කොටගෙන නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත්. ඒ සමගම පියාණන් දෙපළට පින් පැමිණවීමත් වසර 21කට පෙර අභාවප්‍රාප්ත ඩීෝ අස්සල ආරච්චි, වසර 16කට පෙර අභාවප්‍රාප්ත WMA නෝමන් ඇතුළු මියගිය මාමාවරු සහ දෙපාර්ශ්වයේම මිය පරලෝකීය ඥාතීන්ට පින් පැමිණවීමත්, සුජීවත්ව සිටින තිලකා අස්සල ආරච්චි මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, මොනුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වීමට සෙත් පැතීමත් වෙනුවෙන් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා පාලින්ද අස්සලාරච්චි බෑනා, ඉරේෂා දිල්රුක්ෂි දුව, නලීල් නිශාන්ත පුතා, PL වසන්ති ලේලි ඇතුළු මොනුබුරු මිනිබිරියන් පිරිස විසින්. අංක 16 ගොඩවත්ත මැද්දේගම කිරිඳිවැල ලිපිනේ පදිංචිව සිට 2017 ජුනි 15 වන දින අවුරුදු 82ක් ආයු වළඳ අභාවප්‍රාප්ත පියාණන් වන ජෝන් සිඤ්ඤෝ මහතාට ස්වාමිපුරුෂයාට සහ 2018 සැප්තැම්බර් 1 වන දිනට වසර 39ක් ආයු වළඳා හදිසි අනතුරකින් මිය පරලොව ගිය ප්‍රියානි රාජපක්ෂ ලේලියට එදිනම අවුරුදු 7ක් ආයු වළඳා මිය පරලොව ගිය ටී විද්වනී ඉඳුපා අමාරසී සෙනෙහබර මිනිබිරියට එම් අර්නෝලිස් අප්පුහාමි, PA නෝනහාමි සහ මිය පරලොව ගිය දායබර දෙමෝපියන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කිරිඳිවැල මැද්දේගම එගොඩවත්ත පදිංචි RS මාගම්මන විසින්. පරකඩුව තලාවිටියේ රත්න නිවසේ පදිංචිව සිට 2007 ජුලි මස 7 වන දිනට වසර 70ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූ සෝමදාස ආදරණීය පියාණන්ට වසර 50ක් ආයු වළඳා 2019 8 වෙනි මාස 21 වන දින අභාවප්‍රාප්ත AG ප්‍රේමවතී හාමිනී ආදරණීය මෑණියන්ට KM රණසිංහ, KH කරුණාවතී දෙමෝපියන්, HT මෙතිලිනා හාමිනී, VP නෝනා හාමිනී ආච්චි අම්මලා ඇතුළු මිය පරලෝකීය සිළුම ඥාති මිත්‍රාදීන්ට සැපවත් නිවන් සුවයක් අත්වේවායි ප්‍රාර්ථනා කිරීමත්. සුජීවත්ව සිටින විශ්‍රාමික පොලිස් පරීක්ෂක පියදාස කරුම් කම්මුල්ල 2021 7 වෙනි මාස 7 වන දින නම් අද දින උපන්දිනය සමරන මහේෂ් වියලගොඩ සොහොයුරාට 2021 9 වෙනි මාස 8 වන දින උපන්දිනය සමරන තීක්ෂණ නිල්නුවන් ප්‍රියදර්ශන ආදර ඇති පුතුණුවන්ට යසස් චමෝදි අනුරද්ද ලිතුම් ඇතුළු මොනුබුරු මිනිබිරියන්ට දැන්ට ලන්ඩන් බෞද්ධ විහාරාධිපතිව වැඩවාසය කරන බෝගොඩ සීල විමල පූජනීය නායක ස්වාමින් වහන්සේට, පලාගල ශ්‍රී රේවත දහම් පාසලේ කැටවල ප්‍රේමරත්න ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම දෙනාටත්, ගුරු බවතුන්ටත්, තලාවිටිය රත්න පවුලේ සොයුරු සෝරියන්ට, ගෞරවනීය දේශකයන් වහන්සේට සහ ගුවන්විදුලි සංස්ථාවේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා යටිගල් ඔළුව පදිංචි චාන්දනී රේණුකා වියලගොඩ මහත්මිය විසින්. මේ මාස 15 වන දින අභාවප්‍රාප්ත වී වසර 5ක් සපිරෙන G මියුරින් රත්නායක මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට සහ මිය පරලෝකීය පියාණන් වන L විලියම් සිල්වා මහතාට සහ L මහින්දසිරි සහෝදරයාට, L චන්ද්‍රාවතී සිල්වා නැගණියට, ඇලිස් ආච්චිට, ජේමිස්සියාට, ලුසිහාමි ආච්චි ඇතුළු මිය පරලෝකීය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමත් සඳහා ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ අලුත්වත්ත වත්තල්පොළ පානදුර ලිපිනේ පදිංචි L නන්දසිරි මහතා හා L චන්දසිරි මහතා යන සහෝදර දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය අනුමෝදනාව. ඉහතින් නම් සඳහන් කරන්නට යෙදුණු දායකත්වය දක්වන්නට යෙදුණු සුජීවත්ව කටයුතු කරන හැම දෙනාගේම යහපත් බලාපොරොත්තු මුදුන්පත් කරගන්නටත්, නමින් මිය පරලොව ගිය අයට පින් අනුමෝදන් කරන්නටත් අපි මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් රැස් කරගන්නට යෙදුනා කුසලානිසංස ධර්මයෝ අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. නමින් මිය පරලොව ගිය හැම දෙනාටමත් ඒ අයගේ භවගාමී සසර සාර්ථක කරගන්නට මේ පින්කම හේතු වේවා.
ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නටත් ඒ වගේම දායකත්වයේ දක්වන්නට යෙදුණු ඒ සියලුම දෙනාටත් සිත සාන්තිය යහපත උදා කර ගැනීමටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ අත්කර ගන්නටත් පුංචි දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගන්නටත් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමන් ඇතුළු හැම දෙනාමත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ අත්වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසාන වශයෙන් අපි හැම දෙනාම ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ රැස් කරගත්තා කුසලානිසංස ධර්මයෝ අනුමෝදන් වේවා. දෙවියන් වහන්සේලාගේ දිවිසුර වඩාත් වර්ධනය කරගනිත්වා. ඔබ අප හැම දෙනාටම කරනු ලබන ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු මන් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහෙවතු ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ ගම්පහ ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතන මහා පිරිවෙනේ ආචාර්ය පිරිවෙන් ගුරු උපදේශක මනෝවිද්‍යා බාහිර කතිකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද පළමුගෙදර සුමන වංශ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට තෙරුවන් සරණයි.